නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව ඊටාම දයාවෙන් අපි ඔබට දායාද කරමින් මේ සන්ධ්‍යාවෙත් ඊටාම ආදරෙන් ඔබ මුණ ගැහෙනවා. පින්වන්ත හැම දිනාම මේ පින්වන්ත හෝරාව පිණිස ඊටාම ආදරෙන් ඒකරාශි කරගන්නේ ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු පළමුවෙන්. ඒ වගේම අපට අනුකම්පාවෙන් අදත් මේ සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පොල්පිටිගම ලියනගම මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ මටලුවාව මොරගොල්ලාගම ලිපිණේ පදිංචි පින්වත් WM කුමාරි හාමි සහ WM ඥානා වලාකුල් පොළ යන සහෝදරයන් දෙපළ ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාම සිහිපත් කරගෙන පිනැති ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන පාමුල සදහම් සාකච්ඡා පිණිස අදත් අවසරය සූදානම් කරගන්න අපි සූදානම් වෙන මොහොත මහා සංඝරුවන නැවත වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සුන්දර නොහිතන කාරණාවක් ඇත්තටම මේ දවස් ටික කතා කරලා හිටියා. එහෙමයි. එතකොට ඒක තමයි මේ නිවන් මඟට ප්‍රධාන වශයෙන් එතකොට බලපානවා කොහොමද? මේ ආහාරයේ මාත්‍රාව හුරු වෙනවා කියන කාරණේ. එහෙමයි. ඒතර මේ ආහාරයට තියෙන බැඳීම කියන එක මේක සසරට යන එකක් මේක. ඕනම බන්ධනයක් එහෙමයි. එහෙමයි ස්වාමීනි. ඕනම අපේ පුරුදු කියන ඒවා සමහර කට්ටිය සල්ලාලකමට පුරුදු වෙලා ඉන්නවා. ඒක සසරට යනවා. එහෙමයි. ඒතර තැනක් නොතැනක් නෑ ඒක. එහෙමයි. දැන් බලන්න අපි අර කතා කළේ මේ අඹ වනේ ජීවිත සුභාරහත් තරණියට පවා බාල්දුණාට සල්ලාලයට රහත් තරණියක් කියලා කියද්දි මේක මේ ඒ ආසාවල් නැති උන්නේ. එහෙමයි ස්වාමීනි. මේ සසරෙන් එන ඒවා. එහෙමයි. හරි පුදුමයි. ඒතර මේ සල්ලාලකම් වෙන කියන ඒවා සංසාරයෙන් එන ඒවා තියෙනවා. ඊට පස්සේ බේබදුකම් කියන ඒවා සමහර සංසාරයෙන් එන ඒවා තියෙනවා. එහෙමයි. ඒතර මේ වගේ චරිතවලට මොකද වෙන්නේ? පොඩි කාලේ ඉඳලා මේවා මුණ ගස්සනවා. ඒක තමයි ඒක පෙන්වුම් කරන ප්‍රධාන ලක්ෂණයක් ඒක. ස්වාමීනි ඒවට ඇබ්බැහි වෙන සමාජ රටාව, පිරිස, පරිසරය ඔක්කොම නිර්මාණය කරන පොඩි කාලේ ඉඳලා. එහෙමයි. දැන් බලන්න ඔය සමහර අපි අහලා තියෙන සමහර ළමයින්ට පොඩි කාලේ ඉඳලා මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඒ වගේ දේවල්. එහෙමයි. සසර සමහර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සමහර ළමයින්ට පොඩි කාලේ ඉඳලා බේබදුකමට ඇබ්බැහි වෙන සිද්ධ වෙලා තියෙනවා. සමහර සසර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමයි. විතර බලන්න හරි පුදුමයි ඒක. ස්වාමීනි හම්බු සිදුවීමනුත් තියෙනවා. සාංශාරික පුරුද්දකුත් එක්ක මේ ඒ ජීවිතයේදී ආය ඒවට සම්බන්ධ කරන ස්වභාවයකුත් තියෙනවා. එහෙමයි. බලන්න වැරදි පුරුද්දක් කියන එක අරගෙන ගියාම කොච්චර හානි කරද? ස්වාමීනි එතකොට අපි කෙතරම් සැලකිලිමත් වෙන්න ඕනද අපි ළඟ තියෙන මේ බන්ධන ස්වરૂපයන් මේ වැරදි පුරුදු දුරු කර ගන්නවා කියන නේද? එහෙමයි. ඒ කියන්නේ අර සල්ලේක සූත්‍රයේ නිසානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අඩු ගානේ මේ කුසල් සිතක් උපදවා ගැනීම පවා බොහෝ කලක් යහපත පිණිස පවතිනවා කියලා මම කියන්නේ කියලා කිව්වේ. එහෙමයි. ඒ කයින් වචනෙන් කිරීම ගැන කවර කතාවද? එහෙමයි. බුදු කෙනෙක් සිහි කරගෙන ගෞරව සත්කාර කරමින් එවන් සිතක් උපදවාගෙන සිටීම පවා එතකොට කොච්චර යහපත පිණිස පවතිනවද? එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේට උපහාර පිණිස එතකොට දවසක් හරි ප්‍රතිපත්ති පූජාවේ යෙදලා ඉන්නවා කියන කොච්චර වටින දෙයක්ද එතකොට. ශාස්ත්‍රුන් වහන්සේට උපහාරයක් පිණිස. එහෙමයි ස්වාමීනි.
ඒතර අපිටම දැන් සිල් වැඩසටහනකට ඇවිල්ලා කෙනෙක් උපෝසත සීලේ ශාස්ත්‍රුන් වහන්සේ රහතන් වහන්සේලා දැන් බලන්න උපෝසත සූත්‍රයේ තියෙනවනේ බොහොම ලස්සනට රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඉන්නේ සතුන් මැරීම මලකි. එහෙමයි ස්වාමීනි. ඒතර රහතන් වහන්සේට උපහාර පූජාවක් විතර මේ කරවන්නේ දේශනාවේ තියෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙමයි. රහතන් වහන්සේට උපහාර පූජාවක් කරන විදිහ. සතුන් මැරීම වලකින. එහෙමයි. උපහාර පූජාවක් විතර සොරකමින් වලකින. එහෙමයි ස්වාමීනි. උපහාර පූජාවක් විතර බ්‍රහ්මචාරී වෙනවා එදාට. උපහාර පූජාවක් විතර බොරු කීමෙන් වලකිනවා එදාට. එහෙමයි. උපහාර පූජාවක් විතර එදාට විකාල භෝජනය ගන්න. එහෙමයි. රහතන් වහන්සේට උපහාර පූජාවක් විතර තමයි එදාට නෙටුම් ගැයීම විසුක දර්ශන ඔක්කොම අතහරින්නේ. සුඛෝභෝගී ආසන අතහරින්නේ. උපහාර පූජාවක් එහෙමයි ස්වාමීනි. ඒතර හිම හිතලා හරි කුසල් සිතක් එදා දවස් උඩේ සිත තියෙනවා යාට. එහෙමයි ස්වාමීනි. පැවිදි 24ක් ඒ සිතින් හිටිය කොච්චර වටිනවද එතකොට. එහෙමයි. ඒතර මේ උපහාර පූජාවක් විතර අපි මේ ධර්ම ශ්‍රවණය කරමින් කන්නිමාගෙන අපි මේ වාසය කරන්න පුරුදු වෙන එකත් වෙන කුසල් සිතක්නේ දැන් මේ තියෙන්නේ මේ. දැන් මේ ධර්ම දාන දෙන පිරිස මේ ධර්ම ශ්‍රවණය කරන මේ දෙව් මිනිස් ලෝකයාට මේ වෙලාව උපද්දලා තියෙන මොකද්ද? කුසල් සිත. එක පැත්තකින් භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගැන පහදින හිතක් මේ වෙලාව සමහර අයට ඇති වෙනවා. සමහර අයට මේ වෙලාවේ ආශ්චර්ය කෙලෙස් තුරු කරන ධාමී මේ පහදින හිතක් ඇති වෙනවා. ශ්‍රාවක සංගරුවනට පහදින හිතක් ඇති වෙනවා. සීලයට පහදින හිතක් ඇති වෙනවා. කුසලයට පහදින හිතක් ඇති වෙනවා. ඒතර මේ පැහැදුණු හිත මේ හෝරාවක් පුරා පවත්තන එක නේද මේ ධර්ම දාන දෙන පිරිස ඇත්තටම කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කුසල් හිත උපද්දන්න උපකාර කරලා. දෙව් මිනිස් ලෝකයට ධර්ම දාන කියන්නේ තව ලස්සන අර්ථයක්. එහෙමයි ස්වාමීනි. කුසල් හිත උපද්දන්න අනුග්‍රහ කළා. එහෙමයි. මේ විදියට දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ කුසල් සිත් උපද්දන්න අරමුණු දෙනකොට උපකාර කරනකොට සමහර අයගේ ප්‍රඥාව මේ වෙලාවේ ඉපදලා තියෙනවා. සමහර අයගේ සිහිය ඉපදලා තියෙනවා. සමහර අයගේ ශ්‍රද්ධාව ඉපදලා තියෙනවා. සමහර අයගේ අකුසල් දුරු කරන වීරිය ඉපදලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. සමහර අයගේ හිත සමාධිමත් කරවලා තියෙනවා. එහෙමයි. ඒතර ඒ වගේ ලස්සන කුසල් දෙව් මිනිස් ලෝකයාගේ හිත සතන් තුළ උපද්දවන අදහසින් තමයි ධර්ම දාන දෙන්න ඕන. ඒතර උපදින සසරේ තමන්ට මොකද වෙන්නේ? තමන්ගේ කුසල් සිත් උපදින අනුග්‍රහය සැලසෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් තමන්ගේ කුසල් සිත් උපදවන්න යම් අනුග්‍රහයක් අවශ්‍ය නම් යන්නේ අනුග්‍රහය මේ ධර්ම දානමේ පිණිස සැලසෙනවා. එහෙමයි. ධර්ම දානමේ පිණිස සැලසෙනවා. තමන්ගේ සසර පුරා කුසල් සිත් උපදවන පිනක් එහෙනම් මේක පින්කමක්. එහෙමයි. එහෙනම් සසර පුරා කුසල් සිත් උපදවන්න ආස කට්ටිය කරන්න ඕන පින මේක තමයි. කරන්න ඕන ධර්ම දානය. එහෙමයි. ඇයි මේ දෙව් මිනිස් ලෝකයක් හිතවල කුසල් සිත් උපදවන්නේ මේ? එහෙමයි ස්වාමීනි. මේ හෝරාව ගන්නකොට අනිත් මාධ්‍ය හරහා අනිත් අයගේ හිතවල මොනවද උපද්දලා තියෙන්නේ? කුසල් සිත්. අකුසල් සිත් උපද්දන්නේ. එහෙම ලෝකේ තමන්ගේ ධනෙ වියදම් කරන දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ කුසල් සිත් උපද්දන්න. තමන්ගේ කාලය කැප කරන දෙව් මිනිස් ලෝකයාගේ සිත් තුළ කුසල් සිත් උපද්දන්න. තමන්ගේ ශ්‍රමය කැප කරන දෙව් මිනිස් ලෝකයාගේ කුසල් සිත් උපද්දන්න. එහෙමයි. අර එක අම්ම කෙනෙක් හරි අම්බ කර සල්ලි එකතු කරා කියලා කියන්නේ ධර්ම දේශනාවක් කරන්න. ඒතර ඒ අම්මගේ මේ මහන්සිය කොමකටද? ශ්‍රමය කොමකටද? දෙව් මිනිස් ලෝකයාගේ හිත් සතන් තුළ කුසල් සිත් උපද්දන්න. එහෙමයි. ඒතර ඒ අම්මගේ කාලය කැප කරේ කොමකටද? දෙව් මිනිස් ලෝකයාගේ හිත් සතන් තුළ කුසල් සිත් උපද්දන්න. සංසාරය යනකොට මොකද වෙන්නේ? තමන්ගේ හිතේ කුසල් සිත් උපද්දන්න කාලය වැය කරන පිරිසක් ඉදී. එහෙමයි. තමන්ගේ හිතේ කුසල් සිත් උපද්දන්න ශ්‍රමය වැය කරන පිරිසක් ඉදී. තමන්ගේ හිතේ කුසල් සිත් උපද්දන්න මුදල් වැය කරන පිරිසක් ලෝකෙ ඉදී. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අනුබලේ නැතිකම නේද මේ ධර්මයේ හැසිරෙන ප්‍රධාන බාධාවක් බවට පත් වෙන්නේ කොට. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විදිහට පින් කරපු උදවියට නේද බුදුරජාණන් වහන්සේ කාලේ ඉපදින්න ලැබුණේ. මේ පරිසරින් පව අනුග්‍රහය ලැබුණේ. එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ කාලේ ඉපදුනේ. එහෙමයි ස්වාමීනි. ඒ පින කරපු අයට. බාහන රජමාලිගාවේ හිටු අනුලාභිසතු 500ටම අර බණහන් සෝතාපන්න මේ මහා භාග්‍ය උදා වුණානේ. සසරේ අර කරපු දේ. එහෙමයි. අනිත් අයගේ හිතවල කුසල් සිත් උපද්දන අනුග්‍රහ කළා. ඒ නිසා රජමාලිගයේ ඉඳගෙන රාජ කන්‍යාවක් විදිහට ඉඳගෙන මේ සෝතාපන්න වීමේ සකදාගාමී වීමේ පින උදා වුණා. එහෙමයි. අන්තිමට පැවිදි වෙලා නිකලස් වීමේ භාග්‍යයත් උදා වුණා. එහෙමයි. රජගෙදර හිටපු කාන්තාවන්ට, එහෙමයි ස්වාමීනි. රාජකුමාරවරුන්ට, ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට මේ සියලු වාසනාව උදා වුණා. එතකොට මේ සසරේ පිනයි.
එහෙනම් මේක සාංශාරික පුරුද්දක් කරගන්න ඕන අපි. තමනුත් කුසල් සිත් උපද්දවන්න ඕන, කුසල් සිතට ඇබ්බැහි වෙන්න ඕන. දෙවි මිනිස් ලෝකයාගේ සිත් සතන් කුසල් සිතේ උපද්දන්න ඕන, කුසල් සිත්වල ඇබ්බැහි කරවන්න ඕන. ඒක පිනක් බවට පත් වෙලා තමන් සුරකිනවා. පිනක් බවට පත් වෙලා තමන් සුරකිනවා ඒක. එහෙමයි. එතන මේ පුරුද්ද කියන එක සසරට ගෙනියනවා කියන කාරණේ හරි ලස්සන ජාතකයක් මට හිතන කියලා දෙන්න. එහෙමයි ස්වාමීනි. වාතමික කියලා ජාතකයක් තියෙනවා. එහෙයි. අපේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ මේ බොහොම ලස්සනට නුවණ වැඩෙන බෝසත් කතා නමින් නුවණමයි දිනු කරන්නේ බෝසත් කතා. බලන්න ලස්සනින් නම. එහෙමයි ස්වාමීනි. නුවණ වැඩෙන බෝසත් කතා. එහෙමයි. මොකද මේක කියවන්න කියන බොහොම ලස්සනට කෙනෙකුට මේ ප්‍රඥාව මද කෙනෙකුට උනත් බොහොම තේරුම් ගන්න පුළුවන්. බොහොම ලස්සනට මේ කරුණු කාරණා ඉස්මතු කරලා තියෙනවා. එහෙමයි. ඉතින් මේ එතනදී මේක හරි ලස්සනයි. මේ ඒතර අපිට තේරෙනවා මේ සිහිනුවන අපිට මේ උනින් කටයුතු කරන්න බැරි වීම නිසා තමයි අපි මේ ගාව තියෙන කුසල සම්පatti පහ පෙරිලා යන්නේ. ඒතර මේ එතනද විස්තර කරන්නේ මේ ගුණධර්ම වඩන්න ගිහිල්ලා මේ කෑම්බීම් වලට තියෙන පෙරේතකම නිසා, ඇබ්බැහි වෙච්ච නිසා ඒකෙන් සියලු කුසල් වනසගත්තු සිද්ධියක් ගැන. එහෙමයි ස්වාමීනි. ඒතර අපගේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරද්දී මහදනවත් සිටුපවුලක තිස්ස නමින් එක කුමාරයෙක් හිටියා. තිස්ස කියලා. ඉතින් මේ කුමාරයා නිතරම බණහන් දැන් වේළුවනාරාමයට යනවා. ගිහිල්ලා බණ අහලා පැවිදි වෙන්න පුදුම ආසාවක් ඇති වුණා. එහෙමයි. ඇති වෙලා තමන්ගේ දෙමව්පියන්ට ගිහින් කිව්වට පස්සේ දෙමව්පියෝ කිසිත් කැමති වුණේ නැහැ. ඊට පස්සේ රට්ටපාල කුමාරයා වගේ රට්ටපාල කුමාරයා මතක ඇති බොහෝ අයට ගෙදර ගිහිල්ලා නොකා නොබී සති ගානක් හිටියා බිම වැටිලා. එහෙමයි. එක්ක මට පැවිදි වෙන්න යන දැන් නැත්තම් එහෙම නැත්තම් මගේ මරණය. එච්චර ශ්‍රද්ධාවකින් හිටියේ. එච්චර ශ්‍රද්ධාවකින් හිටියා. එහෙම හිටු මේ කුමාරයාට අන්තිර කුමාරි ගෙදර දෙමව්පියෝ කැමති වුණා. එහෙමයි. අනේ මේ තිස්ස කුමාරය බොහොම ශ්‍රද්ධාවෙන් ගිහින් පැවිදි වුණා. කොච්චර ශ්‍රද්ධාවන්ත කියලා කියන්නේ භාගතුන් වහන්සේ දැන් චාරිකාවේ වඩිද්දි පිටිපස්සෙන් වැඩියා. බැරිලා ධම්මැලඳුවේ පිණ්ඩපාතේ විතරයි. ආරාධනා ලැබෙන දාන පිළිගන්නේ. එහෙමයි. ඊට පස්සේ සියලු දුතාංග සමාදන් වුණා. සියලු දුතාංග සමාදන් වුණා. ඉතින් ඒ නිසා අර පිණ්ඩපාතේ විතර ජීවත් වෙච්ච නිසා ඒ ස්වාමීන් වහන්සේට ප්‍රසිද්ධ වුණා චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් කියලා ප්‍රසිද්ධ වුණා. එහෙමයි ස්වාමීනි. චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් කියලා. ඊට පස්සේ ඔය දැන් ඔය කාල රජගහ නුවර එක්තරා නැකත් උත්සවයක් තිබුණා. ඉතින් මේ නැකත් උත්සවයේ තියෙනකොට දැන් මේ අර චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන්ගේ දෙමව්පියන්ට දැන් මේක මතක් වුණා පෙර මේ මීට පෙර අවුරුද්දේ නැකත් උත්සවයේ කිට්ටු වෙනකොට රාජකුමාර තමන්ගේ පුතා ආභරණත් පැළඳගෙන අනේ මේ උත්සවයට ගියා නෙමෙද කියලා දැන් මතක් කියලා රාම්ම අඬ හිටියා. එහෙමයි. ඒක වෛශ්‍යාවක් ඔය අතරේ මේ ගෙදරට යනින් ගෙනින්කම කෙනෙක් වෙන්නේ සමහර විට මෙයම ඇඬු කඳුලෙන් ඉන්නව දැකලා ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ සිද්ධිය කිව්වා. ඊට පස්සේ කිව්වම මම පුසිටු පුතා මේ ගෙදරට ගෙනත් දුන්නොත් මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. ඔබට එහෙනම් මේ පුතා විවාහ කරලා දෙනවා කිව්වා. මේ ධනයත් ඔක්කොම ඔබට අයිති කිව්වා. එහෙමයි. හරි හොඳයි කියලා ඉවරලා මෙයා මොකද්ද කළේ? එහෙනම් මට මේ ඒකට මුදල් ටිකක් ඕනකෝ පිරිසක් ඕන කිව්වා. හරි කිව්වා. එහෙනම් සිටුමාලිගෙන් පිරිසක් ගන්නකෝ අපිට මුදල් දෙන්නම් කිව්වා. ඊට පස්සේ මුදුනේ මේ වෙස්සඟරන පුතා පොළඹවා ගැනීමට උවමනා කරන වියදම් දුන්නා. එහෙමයි. සිටු ගෙදරින් පිරිසකුත් ලැබුණා. සේවක පිරිස ලැබලා රහසේම සවැත් නුවරට පිටත් වුණා. ඊට දුතාංගධාරී චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් කොහෙද දැන් මේ පිණ්ඩපාතේ වඩින්නේ මොන විසව්වේද මොන ගම ඇසුරු කරගෙන ඉන්නේ කියලා හොයලා බැලුවා. එහෙමයි. ඉස්සෙල්ලම කරේ ඒක. දැන් මේ වගේ සිද්ධි දස් සිද්ධ වුණා දස් සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඔව් මේ දෙමව්පියෝ මහා ඊතරම් මහා නීච විදිහට කටයුතු කරන දෙමව්පියෝ ඉන්නවා. මේ ශ්‍රේෂ්ඨ දෙයකට හිත පිටවන්න දෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ලාමක දේ තියාගෙන බැඳගෙන ඉන්න ඕනේ සමහර දෙමව්පියෝ. එහෙමයි. ඒක නම් පුදුම සසර පුරාවට Tamanට ශ්‍රේෂ්ඨ පියවරක් තියන්න වෙන්නේ. ස්වාමීනි එතනදී උතුම් පැවිදිභාවයට එරෙහිව ඒ කටයුතු දියත් කරන්න හදන අන්දම හරීම ඒකනේ සසරට කොමන ආකාරයෙන් බලපායිද? එතකොට වෙන්නේ Tamanට ශ්‍රේෂ්ඨ පියවරක් තියනකොට Tamanට ඒක ලේසියෙන් තියන්න හම්බෙන්නේ නැහැ. ඇයි ශ්‍රේෂ්ඨ පියවරක් තියද්දී බාධා කළේ දැන් මෙයාට? ඔව් කර්මාන් රූප වෙනවා සංසාරේ. එහෙමයි ස්වාමීනි. කර්මාන් රූප වෙනවා. සමහර අය පැවිදි වෙනාට පස්සේ පියවර තියාගෙන කටයුතු කරන්න යන හම්බෙන්නේ නැහැ නේ. සමහර පෙර සංසාරේ පැවිදි ජීවිතයකට බාධා කරලා.
ශ්‍රේෂ්ඨ දෙයක් කරන යනකොට බාධා කරලා. ඒතර තමන්ට ශ්‍රේෂ්ඨ ගමනක් යන්න බෑ. නිකලස් ගමනක් යන්න බෑ. නීච පියවරට ඕන තරම් උපකාර සැලසෙනවා. එහෙමයි. සසරේ හරි පුදුමයි ඒක. හිතන තරම් ලේසි නෑ. එහෙමයි. ඒ වගේ නිසා ශ්‍රේෂ්ඨ පියවර වලට බාධා නම් කරන්න එපා. සාදු කියලා අනුමෝදන් වෙලා ආශිර්වාද කරන්න. ස්වාමීනි මේ දරුවන්ගේ වුණත් ඉදිරි අනාගත රැකවරණය උදෙසා මේ පරිද්දෙන් සියුම්ම කටයුතු කරන්න දෙමව්පියන් දක්ෂ වෙනවා නම් මහසෑයට කැඳවගෙන යමින් කල්යාණ මිතුරන් හදලා දෙමින් ඒක තමයි ඇත්තටම දෙමව්පියෝ විදිහට කළ යුතු දේ. එහෙමයි. ඒ නියම තැන මඟ පෙන්වන්න ඕන පැවිද්ද බව ලබා ගන්නට. එහෙමයි. නියම ධර්ම විනය තියෙන තැන. අපි දැන් පොඩි කාලේ සමහරට ආසාවට එහෙම පෙළඹෙන්න හදනවා. ඒතර සමහරට කරුණු කාරණා කියලා එයා ආරක්ෂා කරමින් සංඝයා මුණගස්සලා මුහුකුරා යනකම් පොඩ්ඩක් ඉඳලා. එහෙමයි. සමහර පොඩි කාලෙත් දැනුම් තේරුම් නැතිකම පැවිදුණාට පස්සේ සමහර කට්ටිය වයසට යනකොට ඊට පස්සේ හදාගන්නේ නැහැනේ ජීවිතේ. එහෙමයි. ඒකට හිමත් වනස ගන්න නිසා සමහර දෙමව්පියෝ කැමති නැහැ. ඒක පොඩි යම් සාධාරණීය කාරණාවක් තියෙනවා එතකොට. එහෙමයි. ඒතර ශ්‍රේෂ්ඨ පියවරට තියෙන අකමැත්ත නිසා නෙමෙයි මෙයා ගිහිල්ලි වල ජීවිතේ මොනවා හරි විනාශ කරගන්නේ කියලා බයට. මොකද අද යුගයේ තියෙන මේ සමාජය තුළ තියෙන ඇත්තටම පිරිච්ච බව තේරුම් අරගත්තු නිසා සමහර තැන්වල. එහෙමයි. ඒතර ඒවට ඒකට උපක්‍රමශීලී වෙන්න ඕන. එහෙයි ස්වාමීනි. ඉතින් ඊට පස්සේ දැන් මොකද ඒ යන ගමම ඇසුරු කරගෙනම ගියක් කුලියට ගත්තා. එහෙමයි. කුලියට අරගෙන මොකද්ද කරේ? දැන් අර ගෙදර ඉඳගෙන මේ කාන්තාව හොඳට අර භික්ෂුන් වහන්සේ පින්නපාතේ වඩනකොට දානමාන හදලා පූජා කරනවා. සිටු ගෙදර හිටපු සේවක පිරිස දැන් එළියට එන්න දෙන්නේ නැහැ. එච්චර ඒකට පෙන්눔 කරන්න දෙන්නේ නැහැ. එහෙමයි. කොහොම හරි හිමින් තාලේ දැන් මේ භික්ෂුන් වහන්සේත් අර සසර පුරුද්දට මොකද උනේ? අර රස තෘෂ්ණාවට අහු වුණා. එහෙමයි. ප්‍රණීතව හදලා දෙනවනේ. ඊට පස්සේ දැන් නිවසටම දැන් කැඳවගෙන යනවා. එන ස්වාමීනි ගෙදර ඉඳන්ම වළඳන්ට කියනවා. එහෙමයි. ගෙදර ඉඳන්ම වළඳන්න කියනවා. ඊට හර භික්ෂුන් වහන්සේ මොකද කරේ? ගෙදරම වාඩි වෙලා ඉඳගෙන දාන වළඳලා යන්න පුරුදු වුණා ඊට පස්සේ. හරි මේ දුතාංගේ දැන් ඔන්න ටික ටික නැති වෙන පටන් ගන්න දැන්. එහෙමයි. දුතාංග අමතකගෙන පටන් ගත්තා. එහෙමයි. ඕම් බලන් දැක්ක නේද? රසයට ගිජු වෙලා සිහි නුවණින් තොරව දැන් නිවසටම වඩිනවා දම් වළඳනවා ලස්සනට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔහොම කර කර හිටියා. දිනක් මොකද්ද කරේ දැන් තව ඩිංගක් අර කාන්තාව තව උඩර වැටි ඉස්සරහට ගත්තා. මොකද්ද? සේවක ජනයා මැද පැවිල්ලා පාත්‍රය අරගෙන තෙරුන් වහන්සේට වැඳලා ගෙදර වාඩි වෙන්න කියලා අරය ගිහිල්ලා මේ දානි පාත්‍රය හොඳට පුරවලා මේ ගෙනත් දීලා කටයුතු කළා. දැන් ඊට පස්සේ දැන් ඔන්න ගෙදරට දැන් පුරුදු වුණා ටික දැන්. ඊට පස්සේ දවසක් එනකොට මේ සේවකයේ ජනයා ඇවිල්ලා තෙරුන්ට වැඳලා පාත්‍රය අතට ගත්තා. ඊට පස්සේ ඇහුවා කෝ උපාසිකාව කියලා ඇහුවා. ඊට පස්සේ කණේ ස්වාමීනි යාට හොඳට මාසනිපයි කිව්වා. ඔන්න තව උඩර වැට්ටියා. එහෙමයි. ඔබ වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමට මම ඕනේ කමින් ඕන් ඉන්නවා කිව්වා. දැන් ඒකට සාධාරණයිනේ දැන් ඇයි මෙච්චර කල් දානමාන දීලා ඒතර හිතනවා නේද අපි අනුකම්පාවක් කළාට කමන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර අර ඈකේ දෙහිලා අනුකම්පාවක් ඇති වුණා. ඒතකොට තිස්ස සිරුර මොකද කරේ? දුතාංග සමාදන් වෙලා හිටපු බවත් අමතකුණා. අනුකම්පාවෙන් යට වෙලා ගියා. එහෙමයි ස්වාමීනි. අනුකම්පාව භූමිකම්පාවක් වුණා ඊට පස්සේ. එහෙමයි. සාමාන්‍යයෙන් කීමට කියන්නේ. එහෙමයි. ඒතකොට රස්තරන් තෘෂ්ණාවට බැඳිලා දුතාංග බිඳගෙන සිහිනුවන බිඳගෙන ඈ හිටපු කුටියටම ගියා. අන්තිම මොකද අර ගෑනු කෙනා අර භික්ෂුන් වහන්සේ පොළඹව ගත්තා. එහෙමයි. ඊට පස්සේ ඉරු ඇරෙව්වා. රජගහ නුවරටම අරගෙන ගියා. කාම මඩ ගුරු වීම ගිල්ලෙව්වා. එහෙමයි. මේක තමයි සිද්ධිය වුනේ. දැන් බලන්න මේ සසර පුරුදු. එහෙමයි ස්වාමීනි. හසේට ගිජු වුණාට පස්සේ වෙන කඩේ. දන්සභා මණ්ඩපයේදී රැස් වුණු භික්ෂුන් වහන්සේලා තිස්ස තෙරුන්ට අත්වෙච්ච මේ කනගාටුදායක ඉරණම ගැන කතා බහ වෙමින් ඉන්නවා දැන්. ඒතර එවැත්නි හරි පුදුම වැඩක් නම මේ මහා දුතාංගධාරීව හිටියේ. හැමතිස්සෙම විනය ගැනමයි කතා කළේ. නමුත් තමන්ගේ හිත වෙනස් වෙද්දී තමන්ට අහෝ මේක තීරුම් ගන්න බැරි වුණා නෙමෙයි. එහෙමයි. විසංගනකී දාන වේලකට රැවටුණා නෙමෙයි ආහාරයට ගිජු වෙලා පැනලා ගියා නෙමෙද? ලාමක ගිහි බවට පත් වුණා නෙමෙද? කාම මඩගොහිරුවේ ගිලිනා නොවේද කියලා කතා වුණා. එහෙමයි. දැන් සමහර අය මෙහිම වෙනවා. සිල් ගන්න කියලා මේ සමහර උපාසක අම්මල උපාසිකාව යනවා. ඊට පස්සේ ඊතර ලැබෙන දානමාන වලට ගිජු වෙනවා ඊට පස්සේ. එහෙමයි. ඊට පස්සේ එයාගේ ප්‍රධාන ඉලක්කය තියෙන්නේ සිල් අරගෙන කටයුතු කරගන්න නෙමෙයි. එහෙමයි. අර දානමාන.
ස්වාමීනි නොයෙක් සට කපට උපක්‍රම වල පටලවන්න මේ ආහාර ඉස්සරහට තියලා මේ පිරිස් කටයුතු විවිධ දේවල් කරගන්න. එහෙමයි සර්. සමහරලාට සිල්පද ටික අතහරිනවා, පොහොසත් සීල අතහරිනවා. එහෙමයි. එහෙම නැත්නම් තමන්ගේ ධර්ම ශ්‍රවණේ කටයුතු බාධා ඇති කරගන්නවා ඊට පස්සේ. එහෙමයි. සමහර අය දැන් ওই දානමාල වලට ගියාට පස්සේ අරුබුද හදා ගන්න ඕනේ කෑම ටිකක් නිසා. එහෙමයි. ස්වාමීනි පෝලිං වලට ගත්තොත් එහෙම ගහ මරාගෙන පෝලිං වලට පනින්නේ. එහෙමයි. සමහරවිට මේ කට්ටියටම ඇති වෙන ආහාර පාන තියෙනවා. එහෙමයි. නමුත් අර මහා ගහ මරාගෙන පෝලිං වලට පැනලා ඊට සමහරට වැංජන අඩුවේ දන්නේ අර කඩුවේ දන්නේ මොනවද මේ හිතන්නේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. දැන් කල්පනා කරලා බලන්න අවුරුද්දක් ගත්තොත් එහෙම සිල් ගන්න දවස් 12නේ තියෙන්නේ. එහෙමයි. කන්න බොන නම් කොච්චර තියෙනවද? 365න් 12යි තියෙන්නේ. ජීවිත කාලෙම ගත්තොත් එහෙම කොච්චරද? එතකොට අපි 12 වරක් 50. එහෙමයි. 120 වැඩි කිරීම 5. 50 කවුරුත් ජීවත් සිල් ගත්ත කියලා කියන්න බෑ. කොච්චරද එතකොට? පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ස්වාමීනි අවසරයි ස්වාමීනි දැම්ම මේ කාරණාවෙහි දක්ෂ වෙන්න අනිවාර්යයෙන්. පළපුරුදු වෙන්න අපි අවස්ථාවක් උදා කරගත්තොත් අදිෂ්ඨානය ස්වාමීනි. ඒක තමයි නේද? එහෙමයි. නැත්තම් මේක විශාල ව්‍යසනයක් බවට පත් වෙනවා. එහෙමයි. සමහර දින 600 ජීවිත කාලෙම දින 600යි තියෙන්නේ. එහෙයි. ඒ දින 600 ගිහිල්ලා ඉවර වෙලා අහෝ මේ කෑම් බීම ගැන හිතා නිදි කිර වැටි බිත්තියක් අල්ල ගන්න ගිහින් එතන රණ්ඩු කරගන්නවා. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? එහෙයි. කොයි අන්තිමට මොනවද මේ එකතු වෙලා තියෙන්නේ ඊට පස්සේ? බිත්තියක් අල්ල ගන්න ගිහින් ගහ ගන්නවා. එහෙම නැත්නම් සීට් එක අල්ල ගන්න ගිහින් ගහ ගන්නවා. එහෙම නැත්නම් කෑම් බීම නිසා ගහ ගන්නවා. එහෙම නේද? එහෙම නැත්නම් ලැබෙන හරි පොඩි දේවල්. එදා දවසටවත් අර රහතන් වහන්සේලා සිහි කරගෙන භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන අර ඔක්කොම අතහැරලා මේ සහැල්ලු සිතින් ඉන්න බෑනේ. සමහර කට්ටිය ගෙදර සිල් අරගෙන සමහර කට්ටිය හේතු කරගෙනම ගෙවල් වල සිල් ගන්නවා මෙහෙමයි කියලා. ඊට පස්සේ මොන සීලයක්ද? දරුමුණු පුරෝ කියයි ටෙලිෆෝන් කියයි මේ ප්‍රශ්න ගොඩයිනේ. එහෙමයි. අර ඔක්කොම අතහරින්න එක දවසයි නෙන්නේ. කෝල් කීයක්ද බලන්න ගෙදර හිටියොත් එහෙම. එහෙමයි. මුණුපුරන්ගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, වටේ පිටේ මිනිස්සු ඇවිල්ලා ඊට පස්සේ කයි කතන්දර. කොච්චරද? එහෙමයි. අර ඔක්කොම අනිත් එක තමයි ඒ වගේ දවසකටවත් ගෙදර අතහැරලා ඉන්න පුළුවන්කම තියෙනවා. සමහර අය ඉන්නෝ ගෙදර අතහැරලා දවසක්වත් එළියේ ඉන්න බෑ. අර මහ බිත්තිකට බැඳිලා. අර මහ පොළොවට බැඳිලා. අර වත්තේ තියෙන පොඩි සොඳුරු සිරියට බැඳිලා. එහෙමයි ස්වාමීනි. නේද බලන්න? ඒක මුණු පිරිමිරියන්ට බැඳිලා. එහෙම නැත්නම් දරුවන්ට බැඳිලා. ඒ දවසෙත් පැය 24. එහෙමයි ස්වාමීනි. ජීවිතේටම දින 600 ඉන්නේ. කොච්චර අඩු ප්‍රමාණයක්ද? එහෙමයි. ඒ දින 600වත් ගෙදර දොර අතහැරලා අර ඔක්කොම මානසිකත්වය අතහැරලා ඉන්න පුළුවන් හිත හදා ගන්න ඕන. ඒ උදාර හිත හදා ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. නැත්නම් ඉවන් හැකියාවක් නැත්නම් කෙසේද කවද්දද මේ අතහරින්න හුරු වෙන්නේ? එහෙම නේද? කවද්ද අතහරින්න හුරු වෙන්නේ? ඒතර මේ විකාල භෝජන ශිල්පදී ආරක්ෂා කළා තවරු ජීවිත කාලෙම දවස් 600යි මේ මාසෙකට එක සැරයක් සිල් ගන්න කෙනෙක් නෑ. එහෙමයි ස්වාමීනි. ජීවිත කාලෙම ගත්තත් කීයද? දින 600යි. එහෙමයි. පොඩි කාලය. එහෙයි ස්වාමීනි. පොඩිම කාලයක් තියෙන්නේ. ඒතර මේ දින 600වත් විකාල භෝජනයේ සිල්පදේ මේ ආහාරට කිජු බව අතහැර ගන්න බැරුණොත් එහෙමයි ස්වාමීනි. ආන්නේක වැඩි තියෙන්නේ. දැන් මේ භික්ෂුවකට වෙච්ච වින්නය බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කළාට පස්සේ කියන මහන්නේ ওই භික්ෂුව රස තණ්හාවට බැඳිලා අනුන්ගේ වසඟයට ගියේ මේ ආත්ම විතරක් නෙමෙයි. එහෙමයි. පෙර ආත්මේ රස තණ්හාවට හසු වීමෙන් ඔය ගැහණියගේම වසඟට ගියා කිව්වා. පෙර ජීවිතේ රස තණ්හාවට අහුවෙලා මොකද උනේ? ඔය ගැහණියගේම වසඟට ගියා කිව්වා. දැන් භික්ෂුන් වහන්සේට ආස හිතුන මේ කතාව දැනගන්න. එහෙමයි. ඊට බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණනි ගොඩාක් ඉස්සර බරණැස්පුරේ බ්‍රහ්මදත්ත රජුරවන්ට සංජය කියලා උයන් පල්ලෙක් උන් ඉඳලා තියෙනවා. සංජය කියලා. ඊ රාජ උද්‍යානයේ බලා කියාගත්තේ ඔය මේ උයන් පල්ලා. එහෙමයි. ඔය වෙනට එක්තරා මුවෙක් උන් එනවා කියනවා. හුළඟ වගේ වේගයෙන් දුවන නිසා මේ මුවාට නම් වැටලා තියෙන මොකද? වාත මිග කියලා. එහෙමයි. එහෙන් වර්ගයේ මුව ඉඳලා තියෙනවා. ඒ තරම් වේගයෙන් දුවන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේ මුවා උයන් පල්ල දුටු සැනින් නොපෙනී යනවා කියනවා. එතකොට මේ සංජය කලේ නොදැක්ක වගේ ඉන්නවා කියන ගණන් ගන්නෑ.
ඒතර වාතමික නැමැති මුවාත් නැවත නැවතත් උයනට එන්න පුරුදුනා කියන. ඒතර අර වාතමික මුවාට මේ මුවන් පල්ලගෙන සංජය මුවන් පල්ලගෙන විශ්වාසයක් ඇති වුණා ගණන් ගන්න නැහැ නෙච්චර. ඒතර හිතුනේ එහෙනම් මට මොකද හානියක් කරන්න ගන්නෑ. එහෙමයි. බලන්න අපි වුණ රැවටෙන විදි. අපි ඕනම දෙයකට රැවටෙන්නේ මේ ක්‍රමයට තමයි. එහෙමයි ස්වාමීනි. අපි කාලයක් යනකොට ඕනම කෙනෙක් ගැන ඕනම දෙයක් ගැන ඕනම පරිසර සිටුේෂන් එකක් ගැන අපිට තියෙන අර මේ මොකද පරීක්ෂාකාරී බව නැතිලා යනවා පොඩි කාලයක් යනකොට. දැන් මිනිසුන්ට මහා මුහුද දැක්කට පස්සේ සුනාමි බය ඇති වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. උතර දැන් සුනාමි ඇති වෙච්ච කාලේ මොකද වෙන්නේ? දවස ගානේ මේ කිට්ටුවෙන් යන්නේ බයිසේ යන්නේ. එහෙමයි. දැන් මිනිසුන්ට බය නැහැ. ස්වාමීනි සමහරට හිට උදේ සුනාමියක් ඇවිල්ලා ඔක්කොම ගහගෙන ගිහින් තියෙයි දන්නේ නැහැ. ඒ සුනාමි බය පහ වෙලා තියෙන්නේ. තේරෙනව නේද? මුහුද ගොඩ ගලනවා කියන බය පහ වෙලා තියෙන්නේ. එහෙමයි. ඒතර යවදානම හිතේ හැමතිස්සෙම තියෙනවා නම් පරිස්සම කියන එක මොකද? හැමතිස්සෙම හිතේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මිනිස්සුන්ගෙන් වුණත් අපි හැමතිස්සෙම බැට කනවා. හොර හතුරු කරදර වලටපත් වෙනවා. ඊට පස්සේ සල්ලාලයින්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. කුඩු ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. ජාවාරම්කාරයන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. දවසයි දෙකයි තියෙන්නේ. මොකද වෙන්නේ අපිට? අමතක වෙච්ච ගමන්ම පරීක්ෂාකාරී හිත නැතිලා යනවා. එහෙමයි. ඒක සැක සංකා කර කර ඉන්න එක නෙමෙයි කල යුත්තේ. අපිට ඒක තියෙනවා. එහෙමයි. පරිස්සමෙන් ඉන්නවා කියන කාරණේ තමයි නැතිලා යන්නේ. සුපරීක්ෂාකාරී බව තමයි තියාගන්න. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම නුවණින් යුක්තව සිහි කල්පනාවෙන් ජීවත් වෙන එක තමයි අපිට නැති වෙන්නේ හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. එතකොට නුවණින් යුක්තව සිහි කල්පනාවෙන් ඉන්නවා කියන්නේ කුසලයක්. සැක කර කර ඉන්නවා කියන එක අකුසලයක්. එහෙමයි. සැක කර කර ඉන්නවා කියන එක අකුසලයක්. ඒකෙන් පීඩාව විඳින්න ගත්තට පස්සේ ඒක විශාල හානියක් අපිට ඒක. gedara dorewat ඉන්න බෑ ඊට පස්සේ. ඒක ඇති වෙන්න පටන් ගත්තට පස්සේ හැමතිස්සෙම තමයි සිහි කල්පනාවෙන් මේ කෙනෙක් ගත්තත් කෙනෙක් තේරුම් අරගනිමින් පරිසරය ගත්තත් ඒව තේරුම් අරගනිමින් දේශගුණික කාල රටාවන් ගත්තත් ක්ලයිමේට් එක හැමදේම තේරුම් ගනිමින් ඉන්න පුරුදු වෙනවා නම් කොච්චර වටිනවද? එහෙමයි ස්වාමීනි. දැන් මේ භික්ෂුන් හතර එක නැතුණා දැන් බලන්න මේ මුවාටත් එක නැති වෙලා ගියා දැන් ඒක. ඊට පස්සේ එතකොට මේ සංජය කලේ නොදැක්ක වගේ හිටින්න වාතමික නැමැති මුවත් නැවත නැවත උයනට එන්න පුරුදුනා කියනවා. සංජය උයන් පල්ල උයනේ හට ගන්න නොඑක් මල් පළතුරු දිනපතා මාලිගාවට දැන් ඕන් ගෙනියනවා. දවසක් අයතුමා උයන් පල්ලගෙන් අහනවා "හා සංජය කොහොමද උයන තොරතුරු විශේෂම දෙයක් නැද්ද?" කියලා. එහෙමයි. විශේෂ දෙයක් නැහැ ස්වාමීන් නමුත් මා වාතමික කියන වර්ගයේ එක්තරා විශේෂ මුවෙක් නම් උයනට එනවා කිව්වා. දැන් ටික ටික මට පුරුදු වෙලා කෝ ඉන්නේ මට දැන් බය නැහැ කොයා. කලින් තරම් මාව දැක්කම පලා යන්නේ නැහැ කිව්වා. ඒ මුව අපිට අල්ලගන්න බැරිද කියලා ඇහුවා. එහෙමයි. හයිතවා. මං හිතන්නේ දේවයන් වහන්සේ අපිට පුළුවන් වෙයි කිව්වා. මට මී පැණි ටිකක් ලැබුණොත් රජ මැදුරටම මං ඒ අපූර්වට මම මේ මුව අල්ලගෙන එන්නම් කිව්වා. එහෙමයි. දැක්ක බලන්නේ දැන් මං දැකලා තියෙන සමහර අලි ඇතුන් ඉස්සරහින් පාරායින් වලට එන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. උඩවල ඊට පස්සේ දැන් මම ඔය කොයිද සීරුවිල ඔය පැතිවල එහෙම යනකොට මම දැකලා තියෙනවා ඉස්සර එන්නේ නැහැ. කිට්ටුවට එන්නේ නැහැ. එහෙමයි. තමන්ගේ පාඩුවේ නිදහසේ අර නිදහස භුක්ති කරගෙන ඉඳගෙන අර වනගුම වල යට ඉඳගෙන අත්තක් කාලා බොහොම ලස්සනට අර වතුර මේ නාලා කියන බොහොම ලස්සනට ඉන්නවා. එහෙමයි. දැන් නැහැ. දැන් නැහැ. එහෙමයි. දැන් පත්තක්ක ගෙඩියට වහ වැටිලා වැටායින් ඉන්නේ. බලාගෙන කිහිල් ලැබරියට වහ වැටිලා දැන් ගිනි තැප තැප අර මේ අයිනට වෙලා හුයේ ඉන්නවා. එහෙමයි. දැකලා නැද්ද? එහෙමයි. බලන්න මේ සද්දන්ත ඇත්තු පවා. කිහිල් ලැබරියට අහුවෙලා ගිනි තපින හැටි. එහෙමයි ස්වාමීනි. අර නිදැල්ලී සුවසී අර වනයෙන් එන සීතල සුළඟ විඳ විඳ මේ ඉන්නේ ඇත්තුනේ. එහෙමයි. බලන්න එතකොට මේ සත්තු එහෙම මේ සාමාන්‍ය මිනිස්සු ගත්තත් උහුමනේ. එහෙමයි ස්වාමීනි. බොහෝම නිදහසේ ඉන්න ළමයි අද මොකද වෙලා තියෙන්නේ? අද අධ්‍යාපනයේ නැමැති මහා තරඟකාරී. දැන් අද වර්තමානයේ තව ඉකරල්ලක් එකතු වුණා ඔන්ලයින් තාක්ෂණය කියන එක. එහෙමයි ස්වාමීනි. දැන් පිස්සු වගේනේ. කොයිල වෙලාවේ පැය 24ම ඔන්ලයින්. පුදුම විපත්තියක්. පුදුම විපත්තියක් වුණේ. එහෙමයි. මේ කොරෝනාත් එක්ක ආපු ලොකුම විපත්තිය තමයි මේ ඔන්ලයින් ක්‍රමය. එහෙමයි. දැන් මොකද වෙන්නේ? දැන් තාක්ෂණය කියන එක අති කොහොමද දැන් පැය 24ම තියාගන්න එපා. දැන් ඒක අවශ්‍යතාවයක් බවට පත් වෙලා නේද? එහෙමයි. ඒක කාලයක් යනකම් දෙමව්පියෙකුට අවධානය දාගෙන ඉන්නවා. ඊට පස්සේ දෙමව්පියන්ට ඔය පැය 24න් බල බල ඉන්න බෑනේ. එතින්දලා වෙනස් පොඩි ළමයිගේ අතේ ඉඳන් තියෙන මොකද්ද? ඔන්ලයින්. එහෙමයි. ඊට පස්සේ මොකද පටන් ගන්නෙ? තන්නේ කර විනාශයක් ඇති වෙනවා. මහා හිතා ගන්න බැරි. එච්චර කාලයක් ඒ විනාශයට යන්නේ නැහැ.
මේ පිටරටක ওই විනාශයෙන් අවුරුදු 10ක් අච්චයි ලංකාවේ විනාශයෙන් අවුරුදු 5ක් අච්චන්නේ. එහෙමයි ස්වාමීනි. කන පිට පෙළෙන අවුරුදු 5ක් ඇතුළත. මේ ඔන්ලයින් අධ්‍යාපනෙත් එක්ක. එහෙමයි. දැන් ඒකට මේකින් කළේ ඒකට මේ පෙරහුරුවක් දුන්නා. ඊට පස්සේ අවුරුදු 5ක් ඇතුළත මේ අනිත් පැත්තට කන පිට පෙළෙන. විශාල ව්‍යසනයක් කරා යනවා. ඒක හිතා ගන්න බැරි ව්‍යසනයක් බවට පත් කරනවා. ඊට පස්සේ මොකද වුනේ? රජතුමා කිව්වා හොඳයි කියලා මී පැණි ටිකක් දුන්නා. එදා සංජය උයනට ගිහිල්ලා මුවා හැසෙන තැන්වල තනකොළ වල මී පැණි ටික තැවරුවා කියලා. එහෙමයි. මුවා වෙනද වගේම ආවා කියනවා. තනකොළ කෑව කියන රසයට ඌම වසඟ වෙලා ගියා. වෙන තැන්වල නොගිහින් දැන් කෙලින්ම මොකද වෙන්නේ? දැන් ඒ අරගෙන කිසි බාධාවක් නැහැ නේ. එහෙමයි. දැන් අපිට උනත් ඔහොමනේ. යම් මොන හරි දෙයක් කරන්න ගියාට පස්සේ එතනින් පිරිසකින් කිසි බාධාවක් නැත්තම් නෑ කට්ටියෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. කියලා අපේ වැඩේ අපි දිගටම කරගෙන යනවනේ සමහරවිට. සමහර හොරකම් වුණත් එහෙමනේ. සමහර පළවෙනි දවසේ පෑනක් ගන්නෙ. දෙවෙනි දවසේ සමහරලාට ඊට වඩා ලොකු දෙයක් ගන්නවා. නෑ අහුන්නේ නෑ. ඩිංග තමයි හිත හුරු වෙන්නේ හොරකමට උනත්. එහෙමයි. ඊට පස්සේ කාලයක් යනකොට තමයි ස්ටෝර් රූම් වල තියෙන බඩු මහා ප්ලොට් ප්‍රමාණ පිටින් හොම විනාශ කරනවා. එහෙමයි. සමහර මේ දේශපාලඥයෝ පවා සමහර හොඳ අදහසින් ඉන්නේ සේවයක් කරන අදහසින්. ඒ බලනකොට උඩ ඉන්න ඔක්කොම උඩ ඉඳන් පහළටම මේ කප්පම් ගන්නවා අනිත් පැත්තෙන් දූෂණ මංකොල්ල. ඊට පස්සේ මොකද වෙන්නේ අර කට්ටියත් බලන් ඉඳ ඒගොල්ලෝ දූෂණයට හුරු වෙනවා ලස්සනට. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. දෙම දරුවොත් එහෙමනේ. දරුවෝ දැන් මේ දෙමව්පියෝ දිහා බලාගෙනනේ බොරු කියන පුරුදු වෙන්නේ. දෙමව්පියෝ දිහා බලාගෙන බොරු කියන පුරුදු වෙන්නේ. දැන් අපි තුමු කෝල් එකක් කරන නෝනට. අහනවා ඒ කියන මහත්තයා ගෙදර ඉන්නවද? ළමයි තුන්ව ඉන්නවා. අනේ මහත්තයා මේ වෙලාවේ නෑ මෙහෙමයි කියනවා. දැන් ළමයි ඉස්සරහා තමයි බොරු කියන්නේ. එහෙමයි ස්වාමීනි. කියන්නේ නැද්ද? ඔයගේ බොරු කොච්චර කියනවද ළමයි ඉස්සරහා. ඩිංග ඊට ලැජ්ජ බය නැති වෙලා යනවා. බය පක්ෂපාතී බව නැති වෙලා යනවා. අවධානය කියන එක නැති වෙලා යනවා. එහෙමයි. දැන් මම බලන්න කොරෝනා කියන මිනිස්සු දැන් බයද බලන්න? දැන් නෑනේ. මිනිස්සුන්ට ගාණක් නැහැ දැන්. එහෙමයි. දැන් මාස් දාන්න ඒ මොකක්ද දැන් මිනිස්සු. ඔහේ හිතුමනා අපිට දැන් ඇවිත් කිය දැන් මිනිස්සුන්ට ටික සාමාන්‍ය දෙයක්. එහෙමයි ස්වාමීනි. මිනිස්සුන්ට ටික සාමාන්‍ය ඕනම දෙයක් හිතේ හැටි මේක. අර එකම අරමුණ තුළ සුපරීක්ෂාකාරීව දිගටම ජීවිතේ ඉන්නවා කියන්නේ මහා පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. අද හැදෙන තියෙන ගුට්ටි කකා යන ගමනක් තියෙනවා. එහෙමයි. නෝන නැති ලෝකෙට ගමන යන තියෙන කොහොමද? ගුටි කකා. කොයිලාගේ පාරක් වදින්න ඕන. පාරක් වැදලා සති ගාන එකතන වැටිලා දපලා ඉන්න ඕන. එහෙමයි. ඒතර තමයි අරක විඳලා ඔන්න ඊට පස්සේ සතියක් විතර දපලා එකකින් විඳවට පස්සේ මාසයක් විතර ආරක්ෂා වෙනවා. ඒත් මාසෙ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් මතක නැහැ. එහෙමයි. දැන්ද බලන්න ওই ස්වභාවය. ස්වාමීනි. ඊට පස්සේ මොකද වුනේ? රසයෙන් වසඟ වෙලා ගියා වෙන තැන්වල නොගිහින් දැන් කෙලින්ම උයනට එනවා කියනවා. මීපෙනි තැවුණු රසයට හොඳට වසඟුණු බව තේරුණ සංජය උයන් පාල ටික තමන්ම පේන සැලැස්සුවා කියනවා හිමින් තාලේ. දැන් ඊට පස්සේ දැන් මේ කනකොට සංජය වටින් යනවා. තමන්ට තියෙන බය නැති කරනවා. අල්ලන්නේ වටින් යනවා. ඒත් දැන් මුවත් බලනවා දැන් මම අල්ලන්නේ අල්ලන්නෙම ගානකුත් නැහැ. එහෙනම් මෙයා මම අල්ලගන්න උවමනාවක් නැහැ මෙයාට. එහෙමයි. එහෙමනේ හිතන්නේ ඊට පස්සේ. දවස් කීපයක් ගෙවිලා ගියා. මුවාට දැන් උයන් පැල්ල ගැන හොඳ විශ්වාසය ඇති වුණා. අපින්නත් ඔහොමනේ කෙනෙක් ගැන විශ්වාසය ඇති වෙන්නේ. එහෙමයි. සමහර කෙනෙක් ගැන මුලින් විශ්වාසය හිතුණා අපිට හිතුණා දැන් මෙයා හිනා මගෙන් ප්ලේන් චෙක් එකක් ගහන්න වෙන්න දිනේ හදන්නේ. කීයක් හරි කඩාගෙන අපි ඔය අවුරුද්දක් විතර ඇසු කරන කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. ඒතර අපිට මොකද නරය ගැන විශ්වාසයක් ඇති වෙනවා. එහෙමයි. ඊට පස්සේ තමයි ඩිංග පටන් ගන්න. විශ්වාසය ඇති වෙලා මෝරලා ගියාට පස්සේ එයාව නැති වෙන කෙනෙක් මේ එයාව නැතුව බැරි කෙනෙක් බවට පත් වුණාට පස්සේ තමයි. එහෙමයි. නොපෙනෙන ලෝකත් ඔහොම තමයි. දඩේම පටන් ගන්න. දඩේම පටන් ගන්න නොපෙනෙන ලෝකත් එහෙමයි පෙනෙන ලෝකත් එහෙමයි. දඩේම පටන් ගන්න එතන. ඉක්මනින් නෑ. එහෙමයි. දැන් මම හොඳට තේරුම් ගත්ත එකක් තමයි වර්තමානයේ අන්‍යාගමිකයෝ ඊළඟට ලංකාව පෙරලන ඔය ක්‍රමයට දඩයම් පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. පිටින් පටන් ගන්න. එහෙයි. ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද දන්නවද? රාජ්‍යයේ ප්‍රධාන ස්ථාන වලට තමන්ගේ අය යොමු කරනවා. එහෙමයි. ඉස්සෙල්ලම කරන්නේ සිංහල ජාතිය වෙනුවෙන් පිරිසක් ඒ අන්‍යාගමික පෙනී ඉන්නවා. සිංහල ජාතිය වෙනුවෙන් දීපු දාගෙන පෙනී ඉන්නවා. එහෙමයි. ඒතර අපේ මොඩේන්ට මොකද වෙන්නේ? අරගොල්ලෝ කියන විශ්වාසයක් ඇති වෙනවා.
ඊට පස්සේ මොකද කරන්නේ? අර කට්ටිය ප්‍රධාන තනතුරු වලට යනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ඉහළින් ඉන්න කට්ටිය, පහළ ඉන්න කට්ටිය ජනතාව ඒගොල්ලන්ගේ මේ රජයේ තියෙන ප්‍රධාන තනතුරු වලට යොමු කරගන්න. එහෙමයි. අන්න එහෙම තමයි ලංකාවේ ඊළඟට බිලී බාන්නේ. ඊට පස්සේ එක සැරේ මහ ව්‍යසනයක් දෙනවා ඊට පස්සේ. එක්ක කෑම්බීම වලින්, එක්ක තාක්ෂණය ඔස්සේ විශාල ව්‍යසනයක් දෙනවා. එහෙමයි. එහෙම නැත්නම් නඩු හබ වලට පටලවලා අසාධාරණ තීරණ දීලා ඊට පස්සේ විශාල ව්‍යසනයක් කරනවා. එහෙමයි. විවිධ දේවල් හරහා විශාල දේවල් කරනවා. සුපරීක්ෂාවෙන් හිටියේ නැත්තම් ස්වාමීනි. හරියන්නේ. එහෙමයි. කෑම්බීම හරහා විශාල ව්‍යසනයක් කරනවා අනාගතයෙන් බලන්න මොකද වෙන්නේ බලන්න. එහෙමයි. ඔක අනිවාර්යෙන් වෙනවා. ඔක අනිවාර්යෙන් වෙනවා. ඊට පස්සේ මොකද උනේ? දවස් කීපයක් ගෙවිලා ගියාද? මුවන් දැන් උයන්පල්ල ගැන හොඳට විශ්වාසය ඇති වුණා. දැන් මුවා ඇවිත් උයන්පල්ලගේ අතින්ම තනකොළ කන්න පටන් ගත්තා. එහෙමයි. එක පාට වෙච්ච එකක් නෙවෙයි. ඩිංග කරන්නේ මේක දැන් මේ. ඒ තරම් විශ්වාසය තුනන්. ඒතකොට සංජය මොකද කරන්නේ? උයන්පල්ල රජුට මේ විස්තරي දැනුම් දුන්නා කියලා. දැනුම් දීලා මොකද කළේ? දවසක් උයනේ සිට රජමැදුර දැක්වා මැද වීදියේ. ඒ වීදියේ දෙපස කලාල වලින් හොඳට නොපෙනෙන්න වට කළා කියන පාර. එහෙමයි. වට කළා හොඳට ඒක වැහෙන්න පඳුරු හිටෙව්වා. පඳුරු හිටවල දැන් පාර තියෙනවා බැලු බැලමට පේන්නේ කලාල වලින් අතුරුල කියලා පේන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පේන්නේ පඳුරු විතරයි. තනින් තන කොලාතු දැම්මා කියනවා. උයනටම ආයිති තැනක් වගේ පේන්න සැලැස්සුවා කියනවා. දැන් මේක උයනේම කොටසක් විදියට. එහෙමයි. සංජය උයන්පල්ල මොකද කරේ? ලබු කැටයකට මීපැණි පුරව ගත්තා කියනවා. මීපැණි පුරවලා අලුත් තනකොළ මිටියක් කිහිල්ලේ රඳව ගත්තා කියනවා. මීපැණි ටික තැවරු තනකොළ මුවා ඉදිරියෙන් දැන් දමන්න පටන් ගත්තා කියනවා. දැන් මුවත් මොකද වෙන්නේ? දැන් උයනනේ කොටසක් නේ. සංජය මේ අරයත් කිසි කරදරයක් කළේ නැහනේ. අර කකා මුසපත් වෙලා යනවා. සිංහල ජාතිරත් ඔක තමයි අනාගතේ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරෙනවද? සිංහල ජාතිරත් ඔක තමයි වෙන්නේ. උඹ අර කඩවල් පිල්වලින් කිසි ප්‍රශ්නයක් නැහැ. මහත්තයා ඉන්න කතා කරනවා. බාඩි කරනවා. කන්නක් දෙනවා, බොන්නක් දෙනවා, බඩු නැත්තම් වෙන කඩේකට ගිහලා ගෙනතුත් දෙනවා. අපි මෝඩි උකට හරිය කැමතිනේ. ලාභ සත්කාර වලට. පුදුම අවාසනාවක්. අන්න ඒකයි. එහෙමයි. ඊට පස්සේ මොකද ඩිංග තනකොළ කකා යනවා අපේ කට්ටියක් දැන්. එහෙමයි. අපි දන්නේ නැහැ තනකොළ කියලා අපිට දැනෙන්නේ මොනවද? මීපැණි රස විතරයි අපිට දැනෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැක නේද? නොපෙනෙන ලෝකෙලුත් උහුමයි අපි බාන්නේ. පෙනෙන ලෝකෙනුත් අපි ඔය ක්‍රමයට තමයි අල්ලන්නේ. ඔය ක්‍රමයට අල්ලනවා. අපිට දැන් තනකොළ කනවා කියලා අපි දැනෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මීපැණි. හැබැයි කන්නේ මොනවද? තනකොළ. තනකොළ කන බව දැන් බලන්න මුවාට මේක තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද උනේ? මුවා දන්නේම නැතුව මාලිගාවට ඇතුළු වුණා කියන. එකවරම දොරටු ඕම් වැහුණා. අන්න එතන මුවා හිසෝසව බැලුවා. ඒතර තමයි තේරුනේ. එහෙමයි. හැබැයි දැන් ඉවරයි වැඩේ. එක ව්‍යසනයකින් ලංකාව බේරුවා. සියලු පල්ලිවල ආයුධ ඔක්කොම ගබඩා කරලා එක සැරේ වනසන්න හැදුවා. එහෙමයි ස්වාමීනි. එක සැරේ වනසන්න හැදුවා. ආයුධ ගබඩාව හදලා තිබුණේ. ආයුධ ගබඩාවල හදලා තිබුණේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම එක සැරේක වනසන්න. නමුත් ඒක කොහොම හරි මොනවා හරි දෙවියන්ගේ දේවානුභාවයෙන් තුනුරුවනේ ආශිර්වාදයෙන් ඒක මොනවා හරි වෙලා ඒක බේරුණා. ඒ විසි මේ බෝම්බ ප්‍රහාරය ආව. ඒකත් එක්ක කොහොම සර්ච් කරන්න ගත්තනේ. එහෙමයි ස්වාමීනි. ඒකත් එක තමයි ඒතර මේ ඔක්කොම එළි වෙන්න පටන් ගත්තේ. මාලිගයේ ඇතුලේ මිදුලි වටේට මහා කලබලෙන් දුවන්න ගත්තා කියලා. ප්‍රාසාදයේ සිට රජතුමා මේ මුවා බියටපත් කලබලෙන් දුවන හැටි බලා හිටියා කියලා. මහා අනුකම්පාවක් රජතුමාට හදගත්තා කියලා. එහෙමයි. බලන්න ඊට පස්සේ කියනවා බලන්න මිත්‍රෝනි ඔය වගේ වාතමික වර්ගයේ මුවෙක් යම් තැනකදී මිනිස්සෙක් දැක්කොත් දවස් 7ක් ඒ පළාතට යන්නේ නැහැ කියන සාමාන්‍ය වාතමික කියන මුවා. එහෙමයි. එච්චර සැලකිලිමත් ඉන්න සතෙක් කියනවා. යම් තැනකදී තර්ජනයකට ලකුණොත් ඒ ජීවිතේට මේ පැත්තට යන්නේ නැහැ කියනවා. එහෙමයි. එච්චර සැලකිලිමත් වෙන මුවෙක් කියන වාතමික කියලා කියන්නේ. මේ මුවා එඹුදු හුදකලා සතෙක් කියන නම බලන්න කියන රසයට ගිජු වෙච්ච නිසා වෙච්ච විපැත්තිය බලන්න කියනවා. එහෙමයි. මෙවැනි තැනකට ආවනව අහෝ ලෝකයේ රස තෘෂ්ණාව යනු ඒකාන්තයෙන් ලාමක දෙයක්මයි කියලා රජතුමා ලස්සන ගාථාවක් කියලා දෙනවා. එහෙමයි. ගේ දොර ගැන හිත මිතුරන් ගැන ඇති යම් ඇල්මක් ඇති වේ නම් ගෙවල් දොරවල්
හිත මිතුරු ගැන යම් අල්මක් ඇති වෙනවා නම් ඊට වඩා මහ පවිටු දෙයක්මයි කන බොන දේ ගැන වසඟය නම්. එහෙමයි. කන බොන දේවල් ගැන වසඟ ඊට වඩා නම් මහ පවිටු දෙයක්මයි රජතුමා කියනවා. රහසේ වසනා මුවෙකු පවා සංජය රසයෙන් වසඟ කළේ නොවේ. සංජය දාපු රසයෙන් වසඟ කළා කියනවා. මහණී විසඟනට දැන් මේ විසඟනට තිස්ස තෙරුම වසඟ කරගන්න පුළුවන් උනේ කුමක් නිසාද? රස තණ්හාවට සිත බඳවගත්තු නිසා කියනවා. එහෙමයි. කලිනුත් ඔය ගැහැණියම ඕකමයි කියන කලේ. ඒ කාලේ සංජය නෙමෙති උයම් පල්ල වෙලා හිටියේ කවුද? මේ විසඟනයි කියනවා. එහෙමයි ස්වාමීනි. අද එතකොට මේ විසඟන වෙලා හිටියේ කවුද? සංජය උයම් පල්ල. මේ වාතමික වෙලා හිටියේ මේ චුල්ල පිණ්ඩ පාතික තිස්ස තෙරුන් කියනවා. බර්ණස් රජු වෙලා හිටියේ මමයි කියනවා. එහෙමයි. පින්වත් බලන්න එතකොට මේ රස තෘෂ්ණාවක තියෙන බරපතලකම. එහෙමයි ස්වාමීනි. කොහොමද වැඩි? එහෙමයි. අපි ඕනම දෙයක් කොහොමද මේ අපි අල්ලන්නේ? නොපෙනෙන ලෝකත් අපි අල්ලන ක්‍රමය ඔක තමයි. එහෙමයි. බලනවා ඒ කෙනාගේ මේ මොකද්ද තොණ්ඩුව කියලා. දැන් බලන්න සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණාට පස්සේ මේකනේ මාරු දూరు වෙන්නේ. පුරුෂයෙක් මේ ස්ත්‍රීන්ට ලොල් වෙලා ඉන්න නිසා මොකද කරන්නේ? විවිධ කල්පනා එතන කතාවේ ඇති වෙනවා මේ සම එක පුරුෂයන්ගේ සිත් වෙනස්. සමහර පුරුෂයෝ කැමති ලාබාල ස්ත්‍රීන්ට. එහෙමයි. සමහර පුරුෂයෝ කැමති වැඩිමහල් ස්ත්‍රීන්ට. සමහර පුරුෂයන්ගේ හිත කැමති මධ්‍යම වයසක ස්ත්‍රීන්ට. ඒ නිසා අපි සෑම දෙයක්ම මවාගමු කියනවා. කොහොමද වැඩේ? එහෙමයි ස්වාමීනි. ඒ බලවේග වලට පුළුවන්කම තියෙනවා තීරුම් කරගෙන ඒ දේවල් දෙන්න. ඒ කෙනාගේ ආධ්‍යාත්මයේ යම් යම් දෙයකට දැබ්බැහි වෙලා තියෙන්නේ. වැරදි පුරුද්දකටද ඒ වැරදි පුරුද්ද කිට්ටු කරනවා. එහෙමයි ස්වාමීනි. විශාල හානියක්. එහෙමයි. විශාල ව්‍යසනයක්. මේකින්මයි මේ ශ්‍රේෂ්ඨ ජාතිය එදා ඒ ශාක්‍ය පරපුරත් විනාශ කළා ඒකේ. දම්මුතියු තලයේ වැඩ සිටි ප්‍රඥාවන්තේ නුවණ හදාගන්න පුළුවන් ඒ පිරිසත් විනාශ කළා ඒකේ. කුලමාන්නෙන් විනාශ කළා. එහෙමයි. මොකද කොයි ඉන්දියාවේ දඹදිව තලයේ විනාශ කරන්න පුළුවන් ක්‍රමයේ තිබෙන කුල ක්‍රමය. කුල ක්‍රමය අවුස්සලා. ඒකෙන් විනාශ කළා. ලංකාවෙත් උට එහෙම විනාශ කරන්න ක්‍රමයක් තියෙනවා. ඒතර ඒ ක්‍රම දැන් දීලා තියෙන ලංකාවට. දැන් ඒව ටික ව්‍යසනයට ලක් වෙමින් යනවාද? ඒකට ගොදුරු වෙලා ඉවරයිද? මේ ගොඩ ගන්නවා කියන ලේසි නේ. නමුත් අර මේ දහමේ හිත පුරුදු කරගන්න කැමති කෙනෙකුට මේ ව්‍යසනයන්ගෙන් බේරෙන්න අපි ධර්මානුකූලව මේ දේවල් යම් ආකාරයකට ඉස්මතු කරන්න ඕනනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ලටකියුපෝම සූත්‍රය මේකට ලස්සන උපමාවක් තියෙනවා. අපි ඊයේ කතා කරේ ලස්සන කැටකිරිල්ලක උපමාව. එහෙමයි. ඒතර කියනවා බලන්න එතකොට මේ කැටකිරිල්ලක උපමාවේදී මොකක්ද ඒ දේශනා කළේ? මේ දිරච්ච වැල්පටකින් බැන්දත් කැටකිරිල්ල එකකින් මැරුණොත් එහෙම ඒක වැල්පට දිරුවාට කැටකිරිල්ලට කුමක්ද ඒක? මහා බන්ධනය. එහෙමයි ස්වාමීනි. මහා බන්ධනය. ඒ වගේ තමයි මේ හික්මෙන්න පොඩි පොඩි දේවල් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ දෙනවා. නමුත් ඒක හික්මෙන්න බෑ කියලා කියන්නේ යාට කුමක්ද ඒක? මහා බන්ධනයක් ඒක. ඒක අතහැර ගන්න බෑ. මේ දේවල් අතහරින්න කියලා දෙනවා. ඒක අතහැර ගන්න බෑ කියලා කියන්නේ මොකද්ද? ඒක යාට මහා බන්ධනයක්. තව ලස්සන උපමාවක් කියන උදායි සුවිශාල දල යුගලක් ඇති. හොඳින් වැඩුණු සිරුරු ඇති. ජාති සම්පන්න වූ මහා හස්ති රාජයෙක් ඉන්නවා කියනවා. ඒ ඇත්‍රදා යුද්ධ භූමියේ බැසගෙන ඉන්නවා කියනවා. එහෙමයි. එතකොට ඒ ඇත්‍රජාව දැඩි වරපටකින් බඳිනවා කියනවා. මහා වරපටකින් බඳිනවා කියනවා. එහෙමයි. මදක් ඊට පස්සේ මේ ඇතා මොකද කරන්නේ? ඇතාට පුළුවන්කම තියෙනවා කියන මදක් එහාට මෙහාට කළා. මේවා සිඳ බිඳ දාගෙන ඇතාට යන්න පුළුවන් කියනවා. යමෙකේ ඇත්රජුගේ බන්ධනය ගැන මෙහෙම කියනවා. ඒක බැලූ බැලමට පේන්නේ මහා දම්බැල්. එහෙමයි ස්වාමීනි. බැලූ බැලමට පේන්නේ මහා දම්බැල්. ඒතර කියනවා මේ සුවිශාල දල ඇති වැඩුණු සිරුර ඇති හස්ති රාජයා යම් දැඩි වරපටකින් දම්බැල් වලින් බැඳලා තියෙනවද? මේ බන්ධනය මේ සිඳ බිඳගෙන ගියාද? අහෝ මේ ඇත්‍රජාට මේක මහා බලවත් බන්ධනයක් කියලා හිතනවා කියනවා. එහෙමයි. මහා දැඩි බන්ධනයක්, ස්ථිර බන්ධනයක්, කුණු නොවූ බන්ධනයක්. ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක් කියලා කිව්වොත් ඒක හරිද කියලා අහනවා. ස්වාමීනි නොවීමයි කියනවා. කුමක් නිසාද? ස්වාමීනි සුවිශාල දල තිබුණට මහා සුවිශාල සිරුරක් තියෙන මේ හස්ති රාජ්‍යයට ඒ දම්වැල් ලොකු උනාට එහෙමයි. හැම පැත්තෙම දාලා බැඳලා තිබ්බට
හස්සියතරේක කඩා බිඳගෙන නැගිටලා යන්න පුළුවන්කම තියෙනවා කියනවා. එහෙමයි. ඒ නිසා ඒක බැලූ බැල්මට ඒක ලොකු බන්ධනයක් නෙවෙයි කියනවා. ඇයි? කඩන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒක පිටින් පේන එක ලොකු වුණාට කඩන්න පුළුවන් නම් ඒක ඒ සතාට මොකද්ද? ඒ සතාට පොඩි බන්ධනයක්. එහෙමයි. ඒ සතාට පොඩි බන්ධනයක්. එහෙමයි ස්වාමීනි. ඒ වගේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා තිබ්බාට යස කුමාරයටත් තිබුණා කියනවනේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා. එහෙමයි. අනුරුද්ධ කුමාරයටත් තිබිලා තියෙනවනේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා. දැන් බද්දීගෙන් රජ කෙනෙක්නේ. නමුත් මේ මහෝත්තමයන් වහන්සේලාට රජකම කියන්නේ සුළු දෙයක්. එහෙමයි ස්වාමීනි. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා කියන්නේ සුළු දෙයක්. අපි බෝසතාණන් වහන්සේට නම් මහ මුහුද සීමා කරගත්තු මහ පොළොවේ රජ වෙනවා කියන එක ඒක සුළු දෙයක්. එහෙමයි. සසරේ අත්හැරපු ගුණෙත් එක බලද්දී මේ චූටි දේවල්. එහෙනම් අන්න එක කියන්නේ නම් මේ ලැබුණු ජීවිතේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ශ්‍රවණය කර කර අපි තේරුම් ගන්න ඕන දේ තමයි හැමතිස්සෙම මහන්සි ගන්න ඕන කුඩා බන්ධනයක් හරි සිඳල කුසල් සිතක් උපදවන්න පුළුවන් නම් ඒක පුරුද්දක් බවට පත් කරගන්න මහන්සි ගන්න. ස්වාමීනි මේ ඇලීම් බැඳීම් ස්වරූපේ බන්ධන ස්වරූපේ අපේ දුර්වලකම් සසරට ගියොත් ඉන්න එහෙම තව නැගිටින්න බෑ. එහෙමයි ස්වාමීනි. නැගිටින්න බෑ. එහෙයි. එහෙනම් මේ නැගී සිටීම තමන් උපදව ගන්න ඕන. තමන් ටික ටික උපදව ගන්න ඕන. මොකද මේ ජීවිතේ තමන් ටික සිඳ බිඳින්න පුළුවන් කියලා කියන්නේ දවසක් හරි තමන්ට ගෙවල් දොරවල් යාන වාහන දුවා දරුවෝ මුණුපුරු මිනිපිරිව අතහැරලා විහාරස්ථානයකට ගිහිල්ලා දවස බෝධියේ චෛත්‍ය වැඳගෙන සංඝය ඇසුරු කරගෙන ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න පුළුවන් කියලා කියන්නේ ඒකත් යම් බන්ධනයක සිඳින්න පුළුවන් හැකියාව. එහෙමයි ස්වාමීනි. ඔව්. එහෙමයි. ඉදත් ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? නේ කොහේ හරි මුල්ලක් අල්ලගෙන බුදියගෙන නිදි කිර වැටි තියෙන දෙයක් කාලා ඉන්නව නම් ඒ බන්ධනේ එහෙම ඒකම තමයි යාට. එහෙමයි. ඒ ආදිතකොටද පුළුවන් හැකියාව තියෙන ඉදාට ධර්ම ශ්‍රවණය කරමින් බෝධිය වඳිමින් චෛත්‍ය වඳිමින් ඉදාට ඉන්න පුළුවන් ශක්තියක් මානසික හැකියාවක් මේ ජීවිතේ නිර්මාණය කරන්න ඕන. එහෙමයි. අර මුලින් කිව්වා වගේ ජීවිත කාලෙම හැදුවත් දවස් 600යි. එහෙමයි සාම. දවස් නම් 600යි. එහෙම නේද? එහෙයි. දවස් 600 30න් බෙදුවොත් එහෙම මාස කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. එහෙමයි. හරි සුළු කාලයක් එතකොට. ඒතර 30න් බෙදුවොත් එහෙම බලනකොට 63න් බෙදුවට පස්සේ කීයද? 20ක් වගේනේ. මාස නම් 20යි. එහෙමයි. ජීවිත කාලෙම මාස වශයෙන් ගත්තත් කොච්චරද? මාස 20යි. එහෙමයි. ඒතර මාස 20ක් කියන්නේ අවුරුදු දෙකකුත් නැහැනේ. අවුරුදු වශයෙන් ගන්නව නම් කීයද? එහෙමයි සාම. පරිම අවුරුදු 2යි කියන එකනේ. ඒතර ජීවිත කාලෙම අවුරුදු මේ කියන්නේ පුංචි කාලේ ඉඳන් ගුණධර්ම පුරන්නේ නැහැනේ. එහෙමයි. තේරෙන වශයෙන් ඉඳන් පුරන්නේ එතකොට. ඒතර පරිම පෙරුවත් මේ ජීවිතේ පුරන්න වෙන්නේ අවුරුදු 50යි. අවුරුදු 50 එක රාශිය කරලා ගන්නකොට ඇත්තට මේ අවුරුදු 50න් ඔහු සම්පූර්ණ සිල් අරගෙන තියෙන්නේ අවුරුදු 2යි. එක්කම එක රාශිය කරලා ගන්නකොට කොච්චර සුළු කාලයක්ද? අවුරුදු 50ට. එතකොට වැඩිපුර එහෙනම් අවුරුදු 50න් ගත්තොත් එතකොට වැඩිපුර තියෙන බන්ධන හටගත්තු කාලේ. අවුරුදු 50න් අවුරුදු 48ක්ම තියෙනවද බන්ධන හටගත්තු කාලේ? එහෙමයි. ලියලා බන්ධන ලියන්න උත්සාහ කළා තියෙන අවුරුදු කීයද? අවුරුදු 2යි. එහෙමයි ස්වාමීනි. ඉතින් එතකොට ඒ කෙනාටම තේරුම් ගන්න පුළුවන් නේද ඊළඟ ජීවිතේට යනකොට ඒ කෙනාට වැඩිපුර අතහරින ලේසිද්ද නැද්ද කියලා. වැඩිපුර තෙරුවන් සරණ හිත පිහිටවන යාට ලේසිද අමාරුද? එහෙමයි ස්වාමීනි. අපි නිකන් මහ ලොකුවට හිතාගෙන හිටියාට කොච්චර අමාරුද එතකොට? එහෙමයි. ඒ ඉතින් මේ ජීවිතය අවුරුදු 50ටම කරලා තියෙන එක එක රාශි කරලා බලනකොට අවුරුදු 2යිනේ කරලා තියෙන්නේ. එහෙයි. ඊට පස්සේ ආයි යන ලෝකෙට ගිහිල්ලා ඉවරලා එයාට පුළුවන් වේද මහ ලොකුවට තෙරුවන් සරණ පිහිටවන්න? මහ ලොකුට ප්‍රඥාව දියුණු කරවන්න, මහ ලොකුට අත්හරින්න පුළුවන් වේද කරන්න? ලේසි නෑ. එහෙමයි. ඒ නිසා සතුටු වෙන්න මේ වගේ හෝරාවක් හරි ගෙවල් දොරවල් යාන වාහන දුවා දරුවන්ගේ මානසිකත්වයෙන් බැහැර වෙලා තෙරුවන් ගුණ සිහි කරමින් කෙලෙස් දුරු කරන දහමකින් හිත පහදවාගෙන දවසකට හෝරාවක් හරි Tamanටත් ඉඳගෙන දෙව් මිනිස් ලෝකයාටත් මේ අවස්ථාව උදා කරලා දිදීන ජීවිතයක් අඩු ගන්න ඇති කර ගන්න පුළුවන් නම් ඒකත් භාග්‍යයක්. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ භාග්‍යය සසර දුක් ඡය කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් නොඑක් බන්ධනවලට යටත් වෙලා බැඳිලා ගත කරන ජීවිතේ ඒ බන්ධන මුදවා ගන්න යම් ධෛර්යයක් ගත්තේ නැත්නම්
සාංශාරිකවත් අපේ ජීවිත විපත්තියට ඇද වැටෙන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවන් අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළේ. අපට අනුකම්පා ඇති කරුතර මහා සංඝරත්නය හැමදිනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වූ මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පොල්පිටිගම ලියනගම මහමෙවුනා භාවනා අසපුට සම්බන්ධ මටලුවාව මොරගොල්ලාගම ලිපිනේ පදිංචි පින්වත් WM කුමාරිහාමි සහ WM ඥානා වලාකුල් පොළ යන සහෝදර දෙපළ එක රාශිය වෙලා ඥාති මිත්‍රාදීන් එක රාශිය වෙලා තමයි මේ උදාාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ටකින සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සම්බුදු සසුන සුරකින දෙවිවරු, බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනෝත්තම දෙවියන්, විස්කම් දීපුතු මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. මේ පින්බම සුරකින මේ දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ඒ සියලු දෙව් බඹුන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය දැනට අසනීප තත්ත්වයෙන් පසුවන මෑණියන්ට ඒ වගේම දායකත්වයේ දරූ ඒ පින්වත් WM කුමාරිහාමි සහ ඒ වගේම WM ඥානා වලාකුල් පොළ යන සහෝදර දෙපළට, ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන්ට දායකත්වයේ දරූ සියලු දෙනාගේ පවුල් සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවට සම්බන්ධ වන මේ පින්වත් සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මය අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පොල්පිටිගම ලියනගම මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ මටලුවාව මොරගොල්ලාගම ලිපිනේ පදිංචි පින්වත් WM කුමාරිහාමි සහ WM ඥානා වලාකුල් පොළ යන සහෝදරයන් දෙපළ ඇතුළු ඥාතීත මිත්‍රාදීන් අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබ හැම දෙනාමත් ඊටාම දයාවෙන් අපි සිහිපත් කරගන්නවා. ඔබටත් අපි ආරාධනා කරනවා මේ දහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම් පිණිස
උනන්දු සිත ඇති කරගන්න කියලා ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව ඔබට දැනුම්වත් වෙන්න පුළුවන්. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ තමන්ගේ දුර්වලතා මගහරවා ගැනීම පිණිස යම් බඳු ධෛර්ය සම්පන්න හිතක් මේ මොහොතේ ඔබ පිහිටුවාගෙන නම් ඒ මොනතරම් වාසනා සම්පත්තියක් බවට පත් වෙනවද අප හැම දිනාටම. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.